හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ජීවිතවලට සම්බන්ධ කරගත්තු අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදීමේ ලාභය ලැබුවොතින් ඒක ඉතාමත්ම දුර්ලභව ලැබෙන කලාතුරකින් ලැබෙන ලාභයක්. ඒ මනුස්ස ලෝකයේ උපන්න කාලේ බුදුබණ පදයක් අහන්න අවස්ථාවක් සැලසුණොත් ඒකත් ඉතාමත්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ පදයක් කෙනෙකුට අහන්න ලැබෙනවා කියන එක ඉතාමත්ම දුර්ලභව කලාතුරකින් ලැබෙන ලාභයක්. ඒ අහන බණ පදය ජීවිතයට ගලපා ගැනීමේ නුවණක් ලැබුණොත් ඒකත් ඉතාමත්ම කලාතුරකින් කොච්චර බණ ඇහුවත් ඒ අහන බණ පදය ජීවිතයට ගලපා ගැනීම නුවණ නැත්නම් එතනින් එහාට මේ ධහමෙන් විනයෙන් ලාභයක් ලබන්න බැරුව යනවා. ඔය කාරණා තුන එකට යෙදෙනවා කියන එක ඉතාමත්ම දුර්ලභයි. බුදු උපතක් යම්සේ දුර්ලභද එපමණින්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීම යම් විදියකින් දුර්ලභද එපමණකින්ම දුර්ලභයි. ඒ ලාභය ලැබෙන්නේ කල්ප කෝටි සතසහස්‍ර ගණනක් දීර්ඝ කාලයක් සංඛ්‍යාත්මකව කියන්න බැරි වර්ෂ ගානක් ඉක්මලා ගිහිල්ලා ඊ타ත්ම කලාතුරකින් මනුස්ස ලෝකයට ආපු කෙනෙකුට මම එහෙම කිව්වේ ඉස්සෙල්ලාම මෙතන ඉන්න මේ පින්වත් සියලු දෙනාටම ඒ ලාභය ඉතා උසස් ආකාරයෙන් ලැබිච්ච වෙලාවක්. ඒක නිසා හැරිලා බැලුවාම අපි ආපු සංසාර ගමන දෙස මේ වගේ වටිනා අවස්ථාවක් ඒ අතීත සංසාරයේ මේ පමණින් තාත්විකව මුණ ගැහුණා නම් මේ සංසාර ප්‍රශ්නය මමත් මේ පින්වතුන්ලත් සියලු දෙනාම මේ වෙනකොට පරිපූර්ණ වශයෙන් විසඳගෙන. ඒකට ආයේ කිසිම තර්කයක් නැහැ. ඒක නිසා අපිට හිතන්න වෙනවා මෙපමණකින් මේ ධහම අපේ ජීවිතවල සජීවී ලෙස මතු කරගත් අවස්ථා අතීතේ ආවනම් එකක් තාමත්ම සීමිතයි. ඒක නිසා මේ අවස්ථාව මේ පින්වත් සියලු දෙනාගේම ජීවිතයේ පින මතුවලා ආපු පින මෝරපු බොහොම පැසුණු නුවණක් එක්ක බොහෝ කුසල් දහම් රාශියක් එකට වැඩිච්ච අවස්ථාව. ඒක නිසා මේ වෙලාව පිළිබඳව හොඳට සිහිය එළවා ගන්න ඕනි. මනුස්ස ලෝකේ දැන් මම ඉන්නේ තිරිසන් ලෝකේ නෙමෙයි, പ്രേත ලෝකේ නෙමෙයි, අසුර ලෝකේ නෙමෙයි. මම මේ වෙලාවේ හොඳ සති සමාධි ප්‍රඥා ඇතුවයි ඉන්නේ. අසතියෙන් අසම්පජඤ්ඤයෙන් සිහි මුලා වීමෙන් නෙමෙයි. මම මේ වෙලාවේ ඉන්නේ යම් පමණකින් අපි හැම කෙනෙකුගේම ශරීරයේ රෝග නිට්ටම් පබංකුරන් එක වෙනම කාරණයක්. යම් නිරෝගී බවක් එක්ක මේ කාරණා ටික හොඳටම ප්‍රමාණවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ විමුක්ති සුවය, ඒ සදාතනික නිවනේ සැනසීම මේ ජීවිතයේම යටත් පිරිසෙන් සෝතාපන්න වෙලා හරි ළඟා කරගන්න. ඉතින් ඒක නිසා සතුටු වෙන්න ඕනේ. ඒ සතුට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ සුඛිනෝ චිත්තං සමාධියති. සිතේ සතුට කියන කාරණය හැම පින්කමක් එක්කම දානය, සීලය, භාවනාව, දස පුණ්‍ය ක්‍රියා කරන හැම වෙලාවකම ගිහි පැවිදි හැම කෙනෙක්ම හිතේ සතුට හැම වෙලාවකම තියාගන්න ඕනේ. පැවිද්දෙක් වුණාට පස්සේ පැවිදි ජීවිතයේ සතුටක් නැත්නම් පැවිදි ජීවිතයේ ප්‍රතිපත්ති ක්‍රමයෙන් යා සතුට වෙන්නේ නැත්නම් කවදාවත් චිත්ත සමාධි මාත්‍රයක් ලබන්න බෑ මේ ජීවිතේ. පින්වතුන්ලටත් එහෙම තමයි. හිතේ සතුට උපරිම මට්ටමකින් සතුටු කඳුළු බේරෙන මට්ටමකින් සතුට තියාගත්තොත් ඊළඟ ඇසිල්ල සමාධි අවස්ථාව සිටේ. සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සිතක් තියෙන කෙනා තමයි මේ රූප අරූප ධර්ම නාම රූප ධර්ම මේ කියපු පංච උපාදානස්කන්ධ සහිත ලෝකය, පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය පදාලනය කළා. අර්ථයක් නැහැ. හිස් බවක්මයි මෙතන තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අසුභ ලක්ෂණය යම් තැනක නිදන්ගත වුණා නම් ඒක තමයි පංච උපාදානස්කන්ධය කියලා වටහාගෙන සැබවින්ම ඒ තුලින් නිදීමේ පරම පියුතුරු අදහස ඇති කරගෙන එතන ඉඳන් නිවන් මාර්ගයේ වැටපටන් ගන්න අන්නේ බඳු හිතේ සතුටක් තියෙන කෙනෙක්. ඒක නිසා අපි හැම කෙනෙක්ගේම හිතේ සතුට තියාගන්න ඕනේ. ඒ සතුට බොහොම නිරාමිෂ විය යුතුයි. ඒ සතුට බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සිහි කිරීමෙන් මතුවන සතුටක් විය යුතුයි. ඒ සතුටට සෙමසොටු මිශ්‍ර වෙන්න බෑ. බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දහම විනය ඇහිච්ච කාලේ යථාපි පුප්පරා සිම්හා කෛරාමාලා ගුණේ බහු
ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහුම් මල් මාලාකාරයේ මලින් මල එකතු කරලා මල් මාලාවක් යම්සේද ගොතා ගන්න අන්න ඒ විදිහට මේ ජීවිතයේ හැම ඇසිල්ලකම තව දින ගණනකින් තත්පර ගණනකින් මිනිත්තු ගණනකින් අපේ මේ ගනුදෙනුව අහවර වෙනවා අවසන් වෙනවා ඊට කලින් මල් මාලාවක් මලින් පිරීලා ගියාට පස්සේ සුවඳ හමමින් බලන දකින හැම කෙනෙකුගේම හිත සතුටු කරන්න ශක්තියක් තියෙනවා වගේ මේ පින්වතුන්ලගේ ජීවිතවල පිනෙන් පිරීලා ගියොත් මේ ජීවිත කෙලස් අඩු වෙලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පාපී අකුසල ධර්ම වලින් નિરાයාසයෙන් දුගඳ හමන දූෂිත වෙච්ච මේ සිත පිරිසුදු කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි මේ පින්වත් පිරිස මේ ජීවිතේ ලබන පරම සහ ශ්‍රේෂ්ඨ අවසානම ලාභය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සියලු උත්තමාර්ථ සාක්ෂාත් කරගන්න ඒ පරම පිවිතුරු ධර්මය ප්‍රතිවේද කරගන්න මේ තරම් වටිනා අවස්ථාවක් අනාගතයේ ළඟකදී නම් ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. ඒක නිසා එහෙම බැලුවහම අපි හැම කෙනෙකුටම මේ ඇසිල්ල විතරයි අපේ විමුක්තිය වෙනුවෙන් සුගති මඟක් පෑදිච්ච වෙලාව මේක. නිවන් මඟත් තාමත් මුසස්සාකාරයෙන් කටු පඳුරු මඩ කොහොල් ඔක්කොම අයින් කරලා භාග්‍යතුන් වහන්සේ පෙන්වපු අවස්ථාව. ඒ වගේම වැඩ වරද්දාගත්තතින් පංච දුස්චරිතය කරන කෙනෙක්ගේ නිරේ යන ආකාරයත් ඒ කියන්නේ අපාමගත් නිවන් මඟ සුගති මඟ අපාමග කියන ඔය පාරවල් තුනම එකට මේ ලෝකේ විවර වෙච්ච අවස්ථාවක් අතීතයේ තිබුණා නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච අවස්ථාව පමණයි. අනාගතයේත් එහෙමයි වර්තමානයේත් එහෙමයි. ඉතින් ඒක නිසා දැන් හොඳට ආපු තැන අපි හැම කෙනෙකුටම සක්සු දක්ෂේ ප්‍රත්‍යක්ෂ නැති වුණාට එන්න හේතු වෙච්ච කාරණා පිළිබඳව හැම කෙනෙක්ම දන්නවා. මනුස්ස ලෝකෙට නිකන් කෙනෙක් ආවේ නැහැ. මේ පින්වත් පිරිස මේ විදියට දන් දීලා මේ විදියට ඉවසීම පුරුදු කරලා මේ විදියට දරා ගැනීම පුරුදු කරලා කරුණ දන්නා නුවණින් යුක්තව කරුණාවෙන් මිශ්‍ර වෙච්ච කුසලමය උපාය දන්නා ශක්්‍යතාවෙන් යුක්තවයි අතීතයේ දන් පින්කම් කරේ සිල් පින්කම් කරේ භාවනාමය පින්කම් කරේ ඒ දරා ගැනීමේ ඉවසීම අද මේ පින්වත් සියලු දෙනාම මනුස්ස ලෝකයේ මිනිසෙක් බවට පත් කළා. හිතන්න ඕනි ලොකු කැපකිරීමක අවසාන ප්‍රතිඵලයක් මිනිස් ජීවිතය. මේ වගේ කැපකිරීම 100,000 කෝටි ප්‍රකෝටි ගුණයක අවසාන ප්‍රතිඵලයක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන නිවන. මේ කතා කරන මටත් ඒ කාරණේ ඒ විදිහටම සාධාරණයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ දුර්ලභව මේ ලෝකෙට පහළ වෙන අපි දන්න මිනිස් ඉතිහාසය ඍග්වේද ඉතිහාසය තමයි ලෝකේ හම්බ වෙන ලේඛනගත පැරණිම ඉතිහාසය. ඒ ඍග්වේද ඉතිහාසයේ ඉඳන් අද දක්වා ලේඛනගත ඉතිහාසය පරීක්ෂා කරලා බලද්දී මිනිස්සෙක් හැටියට ඒ තරම් ආශ්චර්ය අద్භූත කරුණු වලින් පිරිච්ච පරම පාරිශුද්ධ හදමන්නිකින් යුක්තව වැඩ සිටි මේ ලෝකේ කිසිම නාම රූප ධර්මත් එක්ක ගනුදෙනු කරද්දී කටයුතු කරද්දී කිසිසේත් චිත්ත වික්ෂේපයක් ඇති කරගත්තේ නැති එකම උතුමන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි දන්න මිනිස් ඉතිහාසයේ අපි නොදන්න මිනිස් ඉතිහාසයේ ඈතට ගියත් බුදු කෙනෙක් පමණමයි ඔය කියපු ලක්ෂණ වලින් යුක්ත වෙන්නේ. පින්වතුන්ලා තේරුම් ගන්න ඕනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් අපට මේ ලැබිච්ච ලාභය බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙකම පමණක් ලැබෙන ලාභයක්. බුදු කෙනෙක් ලෝකෙට ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලාගෙන් තොර වෙච්ච කල්ප අසංකේය ගණන් මේ ඉතිහාසයේ ඉක්මලා ගියා. ඒ ඉතිහාසයේ අපි හැම කෙනෙක්ම හිටියා. ඒ ඉතිහාසයේ අපි හැම කෙනෙක්ම කොටස්කාරය වුණා. ඒ ඉතිහාසයේ අපි හැම කෙනෙකුටම අත්දැකීමක් වුණා. හැබැයි ඒ ඉතිහාසය සිහි කරගන්න තරම් අපේ සතිය මේ වෙලාවේ ප්‍රබල නැහැ. මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට කර්මජ ඉර්ධියක් වශයෙන් අතීතයේ සිහි කිරීමේ නුවණ ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට ගියපු කෙනෙකුට, പ്രേත ලෝකෙට ගියපු කෙනෙකුට, බ්‍රහ්ම ලෝකෙට ගියපු කෙනෙකුට කර්මජ ඉර්ධියක් වශයෙන් ඒ කියන්නේ ඒ ජීවිතයට ආවේනික ප්‍රතිලාභයක් වශයෙන් අතීතයේ සිහි කිරීමේ නුවණ ලැබෙනවා. പ്രേත ලෝකෙට ගියාට පස්සේ නිදාගෙන නැගිට්ටා වගේ පේනවා. මම අසුවල් තැන ඉඳන් තමයි අද මෙතෙන්ට ආවේ. මෙන්න මේවා තමයි මගේ අතෙන් සිද්ධ වෙච්ච වැරදි මේ പ്രേත ලෝකේ ඉන්න. මේ ලෝකේ මොන මිත්‍යා දෘෂ්ටියක් දරන කෙනෙක් වුණත් പ്രേත ලෝකෙට නිරේට වැටිච්ච දවසට මග පිළිබඳව යම් සටහනක් යාට ඇති වෙනවා. ඒ වෙනකොට ප්‍රමාද වෙලා වැඩි. ඉතින් ඒක නිසා අපට නොපෙනෙනවා අපේ අතීතයේ විහිසුණු අතීතයේ දුක්ඛිත අතීතයේ දෙස බලන්න පුළුවන් නම්
කෙලවරක් නොපෙනෙන අතීතයේ දෙස බලන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමඤ්ඤේව තුම්හා පංච. මහණෙනි මේ අනාදිමත් සංසාරයේ අවිද්‍යාව නම් වූ නීවරණයෙන් වෙලිලා තණ්හාව නම් වූ ඒ පවිතු ධර්මතාවයෙන් බැඳිලා මෙතෙක් කල් ආපු සංසාර ගමනේ අසවල් තැන තමයි ආරම්භය කියලා පෙන්වන්න තැනක් නැහැ කියනවා. ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අතපච්ඡා සම්භවි. මෙන්න මෙතන තමයි මේ අවිද්‍යාව නම් වූ සත්වයන්ට දුක උරුම කරලා දෙන මූල ධර්මතාවය හටගත්තු තැන. එහෙම පෙන්වන්න බෑ කියලා. එහෙම පෙන්වන්න පුළුවන් අතීතයක් නෙමෙයි. පෙන්වන්න බැරි බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණේ ශක්තිය නැති නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේට බුදු නුවණින් දකින්න පුළුවන් මේ ලෝකේ හේතු වශයෙන් ඵල වශයෙන් දකින්න පුළුවන් ධර්මතා ඇති දේවල් පමණයි. නැති දෙයක් කොහොමද දකින්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං ඥාන පරියත්තකං ඤෙය්‍යං ඤෙය්‍ය පරියත්තකං ඥානං ඤෙය්‍යං අතික්කමිත්වා ඥානං නප්පවත්තති. බලන්න බුදුරජාණන් වහන්සේගේ අභීත සිංහනාදය. මහණෙනි මගේ නුවණ ඉක්මවා මේ ලෝකේ අවබෝධ කටයුතු කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියනවා. යංච බික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය දික්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අජ්ජෝසිතං අනුවිචරිතං මනසා සබ්බන්තං තථාගතෝ ජානාති පස්සති තස්මා තථාගතෝති උච්චති. මේ ලෝකය කියලා හඳුන්වන දුර ළඟ වෙන්න පුළුවන් ආධ්‍යාත්ම බාහිර වෙන්න පුළුවන් භවතල වශයෙන් ගත්තොත් 31ක් සක්වලක් දසදහසක් සක්වල කෝටි ලක්ෂයක් අනන්ත සක්වල වෙන්න පුළුවන්. මේ හැම තැනකම ඇස් දෙකෙන් හඳුනාගත්තු කන් දෙකෙන් හඳුනාගත්තු ඇස කන නාසය දිව කය මනස කියන මේ ආධ්‍යාත්ම ඉන්ද්‍රියෝස්සේ බාහිරත් එක්ක සම්බන්ධ වෙද්දී ලෝකය කියලා හඳුනාගත්තු මේ සියලු දේවල් තථාගතයන් වහන්සේ සියල්ලෙන් සියල්ල අවබෝධ කරගත්තා කියලා දේශනා කරනවා. ඒ අවබෝධ කරගත්තු දේ පිළිබඳව සැකයක් නැහැ. ඒ අවබෝධ කරගත්තු දේ පිළිබඳව පසුව තණ්හාවෙන්, දික්තියෙන්, මානෙන්, නොඑක් විදිහේ පාපී අකුසල ධර්ම වලින් දැසගත්තේ නැහැ. ඒ නිදහස සම්මා සම්බුද්ධත්වයෙන් තහවුරු වෙමින් සම්මා සම්බුද්ධත්වයේ තුලින්ම ප්‍රත්‍යක්ෂ වෙමින් ඒ සියල්ලෙන් සියල්ල අවබෝධ කරගෙන අපට දේශනා කරපු නිසා ඒ බුද්ධ වචන වලින් තේරෙන්නේ නුවණින් විමසද්දී වැටෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ කියන්නේ කාලයක් සීමාවක් රටක් රාජ්‍යයක් සත්වලක් නැතුව විහිදිලා ගියපු මේ ලෝක කිසිම උපමාවකින් කියන්න බැරි මහා පුදුම ඥානාලෝකයක්. ඉතින් ඒක නිසා මේ ඥානාලෝකයේ මහා ප්‍රඥාවේ ආලෝකය අපි හැම කෙනෙකුටම ලැබිච්ච වෙලාව ඉර දහසකින් හඳ දහසකින් මේ ලෝකේ ආලෝකමත් කළත් ආලෝකමත් වුණත් අභ්‍යන්තරයේ පවතින මේ කෙලෙස් අඳුර නැති කරන්න ඒ ඉර දහසකට හඳ දහසකට ශක්තියක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයට පුළුවන් ඒ සියල්ල නැති කරලා දාන්න. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙද්දී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අතීත ගමන දෙස හැරිලා බලද්දී මහා පුදුමයි. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ මනුෂ්‍ය ලෝකේ උපන්න කෙනෙකුට ඒ තරමින් අත්හැරීම පුරුදු කරන්න පුළුවන්ද? ඒ තරම් ඉවසීමක්, ඒ තරම් දරා ගැනීමක්, එපමණ මෛත්‍රියක් ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ බුද්ධත්වයේ ලබනවා කියන එක. භාග්‍යවතුන් වහන්සේගේ අතීත සංසාර ජීවිත දෙස බැලුවට පස්සේ හැරිලා බුද්ධත්වයට පත් වෙන්න ඕන කියන ඒ අදහස හිතේ ඇති උනේ මීට අසංකේය කල්ප 20කට ඈත සංසාරේ. කොච්චරනම් කාලයක් අසංකේයයක් කියන එක ධර්මයේ විස්තර කරනවා. ඒ තරම් දීර්ඝ කාලයක්. ලක්ෂ 100ක් කෝටියයි කියනවා. කෝටි 100ක් ප්‍රකෝටියයි කියනවා. ප්‍රකෝටි 100ක් නහුතයයි කියනවා. නහුත ලක්ෂ 100ක්. ඒ කියන්නේ නහුත ලක්ෂ 100ක් කියන්නේ නහුත කෝටියක් නින්නහුතයයි කියනවා. නින්නහුත කෝටියක් අක්ෂෝහිනියක් තියෙනවා. අක්ෂෝහිනී ලක්ෂ 100ක්. ඒ කියන්නේ අක්ෂෝහිනී කෝටියක් පුණ්ඩරීකයක් කියනවා. පුණ්ඩරීක කෝටියක් පදුමයක් කියනවා. පදුම කෝටියක් ඊළඟට පදුම කෝටියක් මට මතක නෑ විස්තරය. පදුම කෝටියක් බිඳුවයි කියනවා. බිඳු කෝටිය කොයි විදිහට අවස්ථා 20කදී නම් වශයෙන් කෝටි ඒ කියන්නේ ලක්ෂ 100 එහෙම නැත්නම් කෝටිය අවස්ථා 20කදී එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා තමයි අවසානයේදී අසංකේය කියන සංඛ්‍යාව
අර්ථකථාචාරින් වහන්සේලා ක්‍රමවේද 3ක් ඔස්සේ විස්තර කරලා තියෙන්නේ. පද 20යි එන්නේ. ඒ පද 20 අවස්ථා 20කදී ගුණ වෙලා තමයි අසංකේය කියන සංඛ්‍යාව නිර්මාණය වෙනවා කියලා අභිඥාලාභී අර්ථකථාචාරින් වහන්සේලා විස්තර කරන්නේ. ඉතින් මම කිව්වේ ඒ තරම් දීර්ඝ කාලයකට ඈත අතීතයේ තමයි මහා බෝසතාණන් වහන්සේගේ හිතේ මම කවදා හරි දවසක මේ ඉපදෙන මැරෙන සංසාර දුකින් තනියම නෙමෙයි නිදහස් වෙන්නේ, අනන්ත දුක් විඳින සත්වයන්ටත් සැනසෙල්ල ලබා දීලා ඒ සසර දුකින් නිදහස් වෙන්නේ කියන ඒ අහිංසක ශ්‍රේෂ්ඨ අදහස ඊට ඇතුළේ ඇති උනේ. ඒ අදහසෙන් මෙහෙවන ලදුව අනන්ත සංසාරයේ නොවිඳපු දුකක් නැහැ, නොදීපු දානයක් නැහැ, නොයවසපු ඉවසීමක් නැහැ. ඒ තරම් අනන්ත දුක් විඳලා තමයි අවසානයේදී දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට, දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාලය වෙනකොට සුමේද තාපස නමින් ඒ ජීවිතයේදීම සංසාර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන සියලුම ශක්තියින් ගොනු කරගෙන රහත් වෙන්න සුදුසු, රහත් වෙන්න අවශ්‍ය කරන සියලු පාරමීන් තියෙන මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට ඉපදුනේ සුමේද තාපසතුමාගේ කාලේ. මේගොල්ලෝ අහලා ඇති මේ පින්වත් පිරිස. ඒ සුමේද තාපසතුමා එක දවසක් දීපංකර බුදුරජාණන් වහන්සේ 80000ක් මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩිනකොට අහසින් යනවා, අහසින් ගමන් කරමින් ඉන්නවා, දානි ටිකක් හොයා ගන්න හෝ ඒ වාගේ කටයුත්තකට. ඒ වෙලාවේ තමයි දැක්කේ ඒ රම්මක නම් වූ නගරයේ හිටපු විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන ඒ ආරංචියට පාරවල් සුද්ධ කරනවා, තොරන් බඳිනවා, පුන් කලස් පිටවා තබනවා, පාරවල් වලට වැලි අතුරවනවා, කොඩිය ඔසවනවා. බොහෝ සෙයින් මේ බුදුසිරි විඳ ගන්න අවශ්‍ය කරන මහා පින්කම් සංවිධානයක. ඉතින් ඒ සුමේද තාපසතුමා දැකලා කරුණ සලකලා ඔයගොල්ලෝ අහලා තියෙනවා මඩ වගුරක වැදිරිලා අජින චම්ම කියලා හඳුන්වන අඳුන් සිමි දිවිසමත් ඈත් කළා මගේ සිරුර පාගාගෙන මේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා වඩේවා කියන ඒ ජීවිත පරිත්‍යාගය කළේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන සියලුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙද්දී ඒ වෙලාවේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් අනාගතයේ දෙස බලලා මේ සුමේද තාපසතුමා අනාගතයේ ගෞතම නමින් මුළු තුන් ලෝකයක් ඒකාලෝක කරන සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා නියත විවරණ දුන්නා. ඒ වෙලාවේදී නියමිත විවරණ ලබන වෙලාවේදී සුමේද තාපසතුමා සතුව සුදුසුකම් 8ක් තිබුණා. ඒ සුදුසුකම් 8 නැතුව කවදාවත් ලෝකේ නියත විවරණ ගන්නත් බෑ, නියත විවරණ දෙන්නෙත් නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං, manussත්වය ලිංග සම්පත්තිය හේතු සත්තාර දස්සනං. ඊළඟට manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං. ඊළඟට පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච චන්දතා. ඔය කියන කාරණාට manussත්වය කියන්නේ නියත විවරණයක් ගන්න ජීවිතේ වෙනකොට අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වෙලා පමණක් ලැබිච්ච විවරණයක් තමයි අනාගතයේ ඒකාන්තයෙන් සාර්ථක වෙන්නේ, බුදු කෙනෙක් බවට පත් වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ. මනුස්ස ජීවිතේ ඉන්න කාලෙම විවරණ ගන්න ඕනේ. දෙවි කෙනෙක් හැටියට, බ්‍රහ්මයෙක් හැටියට, වෙන යම් කෙනෙක් හැටියට ඒ විවරණය ලැබෙන්නේ නැහැ, ගන්නත් බෑ, ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. ලිංග සම්පත්තිය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පිරිමි ආත්ම භාවයක ඉන්න කෙනෙකුට ලැබෙන බුද්ධ වචනේ ඒ නියත ප්‍රකාශය පමණයි අනාගතයේ කාන්තෙන් බුදු කෙනෙක් බවට පත් කරන්න ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් වෙන්නත් ඕන, ඊළඟට පිරිමියෙක් වෙලා උපදින්නත් ඕන. පිරිමියෙක් වෙලා ඉපදිච්ච කාලයක කාන්තාවක් බුද්ධත්වයට පත් වෙනවා නම් දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතීත ඉතිහාසයේ අතීත කතාවේදී එක අවස්ථාවක් තියෙනවා කාන්තාවක් බවට පත් වෙලා ඉපදිච්ච අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් මිදිලා ඊට පස්සේ තමයි බුදු කුරුදම් සම්පූර්ණ කළේ. ඉතින් ඒ මහා බෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා පිරිමි ආත්ම භාවයක ඉඳගෙන තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් මේ නියත විවරණය ලැබුවේ. බලන්න කොච්චර කරුණු එකට යෙදෙන්න ඕනේද මේසා දීර්ඝ සංසාරේ ඒ වගේ අවස්ථාවක් ඉතාමත්ම දුර්ලභයි. වචනයෙන් කියන්න බැරි තරම් දුර්ලභ බවක් තියෙන්නේ. ඊළඟට හේතු කියන්නේ ඒ ජීවිතයේදීම අරහත්ත්වයට පත් වෙන්න අවශ්‍ය කරන සියලුම ශක්තිය ඒ ජීවිතය තුළ ගුණාත්මක වශයෙන් පිරීලා තියෙන්නට ඕන.
ඒකට කියනවා හේතු සම්පත්තිය කියලා. සත්තාර දස්සනං කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ළඟටම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පාමුල වැටිලාම ඒ නියත විවරණය ලබන්නට ඕන. ඊළඟට පසේ බුදු කෙනෙක් ළඟ, රහතන් වහන්සේ කෙනෙක් ළඟ, අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා ළඟ එහෙම ප්‍රකාශයක් ලැබෙන්නේ නැහැ. ලැබුවා කියලා ඒ කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ සත්තාර දස්සනං කියන්නේ. ඊළඟට පබ්බජ්ජා. ඒ නියත විවරණය ලබන ජීවිතයේදී අනිවාර්යයෙන්ම පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඕනි. යටත් පිරිසෙන් කර්මයේ කර්මඵලයේ හෝ විශ්වාස කරන තාපසීක් හැටියට හෝ පැවිදි වෙලා ඉන්නට ඕන. ඒක නිසා පැවිද්දෙක් හැටියට ලබන නියත විවරණය පමණයි ඒකාන්තයෙන් සත්‍ය වූ ඒකාන්තයෙන්ම බුදු කෙනෙක් නිර්මාණය කරන බුදු කෙනෙක් පහළ වෙන විවරණයක් බවට පත් වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ගුණ සම්පත්තිය හැටියට ඒ නියත විවරණය ගන්න ජීවිතයේ අනිවාර්යයෙන්ම පංච අභිඥා අෂ්ට සමාපatti සියල්ලම උපදවලා තියෙන්න ඕනේ. බලන්න කොච්චරනම් කරුණු ටිකක් එකට යෙදෙන්න ඕනේද? අෂ්ට සමාපatti උපදවා ගත්තා කියලා කියන්නේ කාමාවචරයත් ඉක්මවා, රූපාවචරයත් ඉක්මවා, අරූපාවචරයත් ඉක්මවා. එතනින් එහාට පුංචි වෙහෙසකින් තියෙන පොඩි වෙහෙසක් දරලා චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුංචි වෙහෙසක් දරන්න තියෙන අෂ්ට සමාපatti උපදවා ගත්ත කෙනෙකුට නියම මඟ පෙන්වීම ලැබුණා නම් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන බණපදයක් පුංචි බණපදයක් ඇත්තේ අරහත්ත්වයටපත් වෙන පරිපූර්ණ වශයෙන් ඒ සියල්ලම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනි. ගුණ සම්පත්තිය කියලා කිව්වේ ඒකයි. පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා. ඊ타මත්ම දැඩි ලෙස ජීවිත පරිත්‍යාගයක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කරපු වෙලාවේ ලැබෙන නියත විවරණය පමණයි ඒකාන්තයෙන්ම සාර්ථක වෙන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේට සුමේද තාපසතුමා මේ මඩ වගුලේ වැතිරිලා තමන්ගේ ජීවිතය ගැන චුට්ටක් හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ ඇතුළු 80000ක් මහා රහතන් වහන්සේලා යම් විදියකින් ඒ සුමේද තාපසතුමාගේ ඒ ශ්‍රී ශරීරය පාගගෙන වැඩියනම් ඉතුරු වේද? ඉතුරු වෙන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් මේ ශරීරය උඩින් යනවා. නමුත් ඒ වෙලාවේ මේ විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම ඒ වගේ තව කෙනෙකුගේ ශරීරයක් පාගන්නේ නැහැ. එහෙම අවස්ථාවක් බුද්ධ චරිතයේ නැහැ. ඊටාත්ම දුර්ලභයි. ඒ වගේ අවස්ථාවක් යෙදුනොත් ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේක කාන්තාවකගේ කෙස් ටික පාගගෙන යනවා. ඒ කාන්තාව කරපු පූජාවක් නිසා. ඒ වගේ අවස්ථා ඊටාම අඩුවෙන් තියෙන්නේ. ඒ වාගේ ඊටාත්ම බරපතල විදියට ජීවිත පරිත්‍යාගයක් කරපු වෙලාවේ ලැබෙන නියත විවරණය පමණයි සාර්ථක වෙන්නේ. ඊළඟට 8 වෙනි කාරණේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඊ타මත්ම දැඩි ඡන්දයක් තියෙනවනි මම කවදා හරි දවසක කෙසේ හෝ ඒ නියත විවරණ ගන්න දවසේ පටන් යටත් පිරිසෙන් සාරාංශකේ කල්පලක්ෂයක්වත් අවම මට්ටමින් යනවා පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඒ කාලය පුරාවටම නිරේ ඉන්න ලැබෙනවා කියලා කිව්වත් ඒ කාලය පුරාවටම නිරේ හිටියොත් බුදු බව ලැබෙනවා කියලා කිව්වත් ඒකටත් කැමති වෙන්න ඕනේ. ඒ වගේ ඊ타මත්ම දැඩි ඊ타මත්ම ගැඹුරු ඡන්දයක් තියෙන කෙනෙකුට තමයි මේ නියත විවරණය ලැබෙන්නේ. ඉතින් මම මේ කාරණේ මේ පින්වතුන්ලට කිව්වේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේද තාපසතුමාගේ කාලයේ නියත විවරණ ලබද්දී මේ සියලු කාරණා අඩුවක් නැතුව සම්පූර්ණ කරලා තිබුණානේ. ඒ අඩුවක් නැතුව සම්පූර්ණ කරලා තිබිච්ච නිසාමයි අඩුවක් නැතුව සම්පූර්ණ කරලා තිබිච්ච වෙලාවේ ලැබිච්ච නියත විවරණය නිසාමයි මේ පින්වතුන්ලටත් මටත් අද මේ බුදුබණ පදේ අහන්න අවස්ථාව සැලසුනේ. ඒක නිසා මේ මහා වීර මහා බෝසත්තුමන් වහන්සේ දවසක් දෙකක් නෙවෙයි අනන්ත සංසාරයේ ඉඳන් බොරපු පාරමී ධර්මවල ඒ බෝසත් සිතේ අදහස් 6ක් ඇති වෙනවා කියනවා කවදාවත් වෙනස් නොවන විදියට. එකක් තමයි නෙක්ඛම්ම ආධ්‍යාසය කියලා කියන්නේ. හැම වෙලාවකම බෝසතාණන් වහන්සේ කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගිහි ජීවිතයෙන් අත්හැර දාලා ගිහි ජීවිතයෙන් සමුවරගෙන හුදකලාවේ පැවිදි ජීවිතයක්. එහෙම නැත්නම් ධ්‍යාන අභිඥා උපදවාගෙන විවේකීව ගත කරන ඒබඳු පිවිතුරු ජීවිතයක් ලබන්න මට කොයි වෙලාවක අවස්ථාව ලැබෙන්නේ කියලා හැම වෙලාවකම බලාගෙන ඉන්නේ බලාපොරොත්තුෙන් ඉන්නේ. අවස්ථාවක් ලැබිච්ච ගමන්ම ගිහි ජීවිතයෙන් අප්‍රමාණ 80 කෝටි ගණන් ධනය අත්හැර දාලා අපේ මහා බෝසතාණන් වහන්සේ තපස් රකින්න ගියපු වාර අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒක නිසා නෙක්ඛම්ම අදහස කියන එක බුදුසිතේ බොහොම උසස් ආකාරයෙන් අතීතේ ඉඳන්ම සම්පූර්ණ වුණා. ඊළඟට දේශනා කරනවා මේ පවිවේකාධ්‍යාසය. ඒ කියන්නේ
මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් හැම වෙලාවකම කැමති විවේකීව හුදකලාවේ කාම ධර්ම වලින් ඈත් වෙලා නිසල නිහඬ රුක් මුලකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා ධ්‍යාන උපදවාගෙන අභිඥා උපදවාගෙන විවේක සුවයෙන් එක වේලක් වළඳලා නොනිදා භාවනා කරමින් ඒ කෙලෙස් නැතිවීමෙන් කෙලෙස් යටපත් වීමෙන් ලැබෙන විවේකය ලබන්න කැමති ඒ අදහස හැම වෙලාවකම බෝසතාණන් වහන්සේගේ හිතේ ඉතා උසස් ආකාරයකින් තියෙනවා කියනවා. බලන්න කොච්චර වටිනවද මේ අදහස දවසක් දෙකක් නෙමෙයි. අද මේ පින්වතුන්ලා මේ විදිහට මේ කරන මේ මහා දාණය බොහෝ දුර බැහැර ඉඳන් සමහර කෙනෙක් මේ දාණය වෙනුවෙන් කල් තියා සූදානම් වෙලා ආවේ. මේ පින්වතුන්ලට මේ දාණය මේ නෙක්ඛම්ම අදහස ඊළඟට මේ පවිවේකාධ්‍යාසය යම් වෙලාවක රහත් වෙනවා නම් අරහත්ත්වයටපත් වෙනවා නම් සසර දුකෙන් නිදහස් වෙනවා නම් ඒකට උපකාරක ධර්මයක් වෙන්නේ හේතු ධර්මයක් වෙන්නේ මේ දාණය. ලේසි නෑ ඔයගොල්ලන් අරහත්ත්වයටපත් වෙලා දවසක හැරිලා බලද්දි මම ආපු සංසාර ගමන කොහොම එකක්ද කියලා ඒ ගමන තුල බොහොම උසස් ආකාරයෙන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම සීවෙන ධර්මයක් අතරට මේ දානමේ පින්කම ආශ්‍රය කරගෙන රැස් වෙච්ච මේ මහා පුණ්‍යස්කන්ධයේ දෙස ඒ හේතු සම්පත්තියේ දෙස ඉතා සතුටින් යුක්තව සෝමනස්ස සහගත වේදනාවකින් යුක්තව හැරිලා බලන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මහා බෝසතාණන් වහන්සේ ආපු සංසාර ගමන තුල ඒ වගේ නෙක්ඛම්ම අදහසක් ඒ වගේ පවිවේකාධ්‍යාසයක් හිතේ තියාගෙන තමයි මේ සංසාර ගමන දෙස සංසාර ගමන තුල ආවේ. ඊළඟට අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් පවිවේකයෙන් නිස්සරණයෙන් මේ කියන්නේ ලෝභයෙන් දුරු වෙලා ද්වේෂයෙන් දුරු වෙලා මෝහයෙන් දුරු වෙලා ඊළඟට නිවන පිළිබඳව නැමීගත්තු අදහසක් හිතේ ඇති කරගෙන ඊ타ත්ම උසස් නෙක්ඛම්ම අදහසකින් නිස්සරණ ආධ්‍යාසයකින් යුක්තව ආපු නිසාම ඒ අදහස වෙනස් කරගත්තු නැති නිසාම නියත විවරණයෙන් පස්සේ ගෞතම නමින් මේ වර්තමාන ජීවිතයේදී ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වුණා. ඒ අදහස් බොහෝ සෙයින් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් නියත විවරණ ගත්තට පස්සේ මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ස්ථාන ගණනාවක් තියෙනවා අභව්‍ය ස්ථාන ඒ වගේ අවස්ථාවලට පත් වෙලා උපදින්නේ නැහැ කියනවා. බලන්න සාමාන්‍ය ලෝක කෙනෙක්ගේ සහ නියත විවරණ ගත්තු බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතේ මොනතරම්නම් වෙනසක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියත විවරණ ගත්තු බෝසතාණන් වහන්සේ කෙනෙක් කවදාවත් ඉපදීමෙන් අන්ධයෙක් වෙලා උපදින්නේ නැහැ කියලා. ජාති අන්ධයෙක් වෙලා උපදින්නේ නැහැ. ඒ පුණ්‍ය ශක්තියේ තියෙන බලය ජාති බදිරේක කියන්නේ ඉපදීමෙන්ම බිහිරෙක් වෙලා උපදින්නේ නැහැ. ජාති අන්ධයෙක් ජාති ඉපදීමෙන්ම බිහිරෙක් වෙලා උපදින්නේ නැහැ. ඊළඟට අත්පා පොරගෙච්ච පිලෙක් වෙලා කෙලතොළු වෙලා උපදින්නේ නැහැ කියනවා. ඊළඟට කවදාවත් සංසාරයේ නියත විවරණ ගත්තු තැන ඉඳන් නියත මිත්‍යා දෘෂ්ටියක් ගන්නෙ නැහැ කියනවා. මේ නියත විවරණයේ තියෙන බලය නිසා කවදාවත් නියත මිත්‍යා දෘෂ්ටියක් ගන්නෙ නැහැ. මේ මහා බෝසතාණන් වහන්සේ කෙනෙක්ගේ අතින් කවදාවත් පංච ආනන්තරිය කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියනවා. පංච ආනන්තරිය කර්ම සිද්ධ වෙන්නේ නැහැ. සෙසු මහා රහතන් වහන්සේලාගෙන් ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන්ගෙන් පවා පංච ආනන්තරිය කර්ම සිද්ධ වෙන්න පුළුවන්. මුගලන් ස්වාමීන් වහන්සේගේ අතින් සිද්ධ වුණේ. හැබැයි බෝසතාණන් වහන්සේ කෙනෙක්ගේ අතින් කවදාවත් පංච ආනන්තරිය කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා නියත විවරණ ගත්තු දවසේ පටන්. ඊළඟට කවදාවත් ඊතා පිළිකුල් සහගත කුෂ්ඨ රෝගයක් වැළඳෙන්නේ නැහැ කියනවා මහා බෝසතාණන් වහන්සේ කෙනෙකුට. බලන්න කොච්චරනම් ලස්සනයිද මේ බෝසත් ජීවිතය. කුෂ්ඨ රෝගයක් වැළඳෙන්නේ නැහැ කියනවා. ඊළඟට තිරිසන් ලෝකෙ උපදිනවා. හැබැයි වටුවට වඩා පුංචි සතෙක් වෙලාව හස්ති රාජයෙකුට වඩා ඇතෙකුට වඩා විශාල සතෙක් ඔය තල්මස්සු ආනන්ද නන්ද තිමිර තිමිංගල තිමිර පිංගල වගේ මත්ස්‍යයන් වෙලා උපදින්නේ නැහැ කියනවා. තිරිසන් ලෝකෙ ඉපදුනත්. ඊළඟට ප්‍රත්‍යන්ත දේශයක ඈත පිටිසර දේශයක කවදාවත් උපදින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ බුදුබණ ඇහෙන්නේ නැති, කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් වහන්සේලා වඩින්නේ නැති, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, දසකතා ගැන ඇහෙන්නේ නැති තැන්වල උපදින්නේ නැහැ කියනවා මහා බෝසතාණන් වහන්සේලා. ඊළඟට කාලකංජික, නිජ්ජාමතන්තික කියන, කුප්පිපාසික කියන പ്രേත අසුර ලෝකවල උපදින්නේ නැහැ කියනවා. අවීචි මහා නිරේ වැටෙන්නේ නැහැ කියන නියත විවරණ ගත්තු දවසේ නම් කවදාවත්. ඊළඟට කාම ලෝකයේ සම්බන්ධයෙන් ගත්තොත් මාරයෙක් වෙලා උපදින්නේ නැහැ කියනවා කවදාවත් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක්. ඊළඟට රූප ලෝකයේ සම්බන්ධයෙන් ගත්තොත් අසංග සත්ව නම් වූ රූපාවචර බ්‍රහ්ම ලෝකේ කවදාවත් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදින්නේ නැහැ කියනවා. ඊළඟට
අවිය අතප්ප සුදස්සි අකනිට්ඨ කියන පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල කවදාවත් මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදින්නේ නැහැ. ඒකට හේතුවක් තමයි මේ බ්‍රහ්ම ලෝකවල යන්නේ අනාගාමී උතුමන් වහන්සේලානේ. ඊළඟට අරූප ලෝකවල උපදින්නේ නැහැ කියනවා. අරූප ලෝකවල උපදින්නේ නැති හේතුවක් තමයි අරූප ලෝකයේ ඉහළින්ම තියෙන අරූප ලෝකයේ පරමායුෂ මහා කල්ප 84000ක්. ඉතින් ඒ බෝසතාණන් වහන්සේ කෙනෙක් නියත විවරණ අරන් එන ගමනේදී අකණ්ඩවම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනි. ඒ කියන්නේ අතරින් අතර හරියට රෝගයක් හැදිච්ච රෝගියෙක් එහෙම නැත්නම් වෙහෙස තියෙන වයසට ගිහපු කෙනෙක් ගමන් යනවා වගේ ටික දුරක් ගිහිල්ලා හාන්සි වෙලා ඉඳලා ඊට පස්සේ විවේක අරගෙන ආය යනවා වගේ එහෙම කරන්න බෑ. එහෙම කරන කෙනෙක් බුදු වෙන්නේ නෑ කවදාවත්. එක දිගටම අකණ්ඩව නොපසුබට උත්සාහයෙන් ඒ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න ඕනේ. ඒක නිසා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක වගේ ගිහිල්ලා ඉපදුනොත් දීර්ඝ කාලයක් ඒ ධ්‍යාන නිද්‍රාවෙන් ගත වෙන නිසා කල්ප ගණන් කිසිම පාරමිතාවක් සම්පූර්ණ කරන්න බැරුව ගත වෙලා යන එක නිසා අරූප ලෝකවල යන්නේ නැහැ. ওই විදිහට මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් ඒ නියත විවරණ ගත්ත දවසේ ඉඳන් බුද්ධත්වයට පත්වන ජීවිතය දක්වාම ඔය කියපු ස්ථානවල ඔය කියපු කාරණාවලට පත් වෙන්නේ නැතුව ඊ타ත්ම පාරිශුද්ධ ජීවිතයක් ඇතුව ඉන්නේ බලන්නකෝ. බෝසතාණන් වහන්සේ කෙනෙක් සෝවාන් උතුමන් වහන්සේ කෙනෙක් කවදාවත් සෝවාන් උතුමන් වහන්සේ කෙනෙකුගේ යකින් පංචානන්තරිය පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ බෝසතාණන් වහන්සේ කෙනෙක්ගේ යකින් කවදාවත් ආනන්තරිය කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සන බෝසත් ජීවිතයක් තමයි අවසානයේ බුද්ධත්වයට පත් වෙලා මුළු තුන් ලෝකෙම බබලවමින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා අර දේශනා කරන්නේ මහණෙනි තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී ශරීරය යම් තාක් මේ ලෝකේ දරාගෙන වැඩ ඉන්නවද ආව දක්කින්ති දේව මනුස්සා ඒ තාක් දේව මිනිසු තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్భుත කරුණ වල එකතුවක් වූ ඒ ශරීරය දැක ගන්නවා ඊට පස්සේ දැක ගන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒ දැකීම පමණක්ම සහදස්සනේ නේව. බුදු කෙනෙක් දැන් මේ පින්වත් පිරිසටත් මටත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගන්න වෙලා තියෙන්නේ. ඊ타ත්ම ආයාසයෙන් සූත්‍ර දේශනා කියවන්න ඕනි, විනය දේශනා කියවන්න ඕනි, ජාතක දේශනා කියවන්න ඕනි, අභිධර්ම දේශනා කියවන්න ඕනි. එහෙම කියවලා බුදුරජාණන් වහන්සේගේ ගුණ හොයාගෙන හඳුනාගෙන හිතින් බොහොම ආයාසයක් අරගෙන තමයි බුදු ගුණ සිහි කරගන්න වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක ගැනීමේ ලාභය ලැබුණොතින් ඇස් දෙකක් ලැබපු කාලෙක මනුස්ස ලෝකෙට ආපු කාලෙක දකින්න පුළුවන් උසස්ම රූපාරම්මණය තමයි බුදු කෙනෙක් දැකීම. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්න ලැබුණොත් අපි මේ වෙහෙසිලා සිහි කරන බුදු ගුණ වෙහෙසිලා දිනු කරගන්නා බුද්ධ ආනුස්සතිය එක ඇසිල්ලකින් එක තප්පරයකින් ඊ타මත් උසස් ආකාරයෙන් වැඩෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැකීමම සෝතාපන්න වීමේ කාරණයක් කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසාම බුදුන් දැකීම නිසා අසංකේය අප්‍රමේය මේ පිරිසක් සහදස්සනේ නේව දැකීමේ පමණින්ම මාර්ගඵල ලැබලා සසර දුකෙන් නිදහස් වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවා පුණ්‍ය සම්පින්දනයක් වෙච්ච ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පවා තව කෙනෙකුට දහම් සංඥාවක් ලබා දෙන්න තරම් ශක්තියක් තිබුණා. සමහරුන්ගේ දැන් අපි දන්නවා පොදුවේ අපි ජීවත් වෙන ලෝකේ සමහරු දිහා බැලුවට පස්සේ සමහරුන්ට රාගය උපදිනවා, සමහරුන්ට ද්වේෂය උපදිනවා, සමහරුන්ට සැකය උපදිනවා, සමහරුන්ගේ රූපේ බැලුවට පස්සේ ඒ කෙනා සංසාරේ හුරු කරගෙන ආපු හේතු ශක්තියෙන් අනුවනේ රූපයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දිහා බැලුවට පස්සේ සරාගී සංකල්පනාවලින් පිරිච්ච කෙනෙකුට වුණත් ඊතා අඩුවෙන් කියන රාගයක් හටගත්තොත් හටගන්න ඊ타ත්ම කලාතුරකින් කෙනෙකුට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඊට පින් නැති බොහොම දුර්භාග්‍ය අවස්ථාවක ඉන්න කෙනෙකුට. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය ගැන කියන්නම දෙයක් නැහැ. ඒ ශරීරය දැකපු කෙනෙකුට වුණත් බුදුරජාණන් වහන්සේගේ රූපය දැකපු කෙනෙකුට වුණත් ඒ තරමින් ගැඹුරින් ජීවිතය අවබෝධ කරලා දෙන්න ශක්තිමත් දහම් සංඥාවක් හිතේ පහළ කරන්න ඒ පාරමී ජීවිතයක් වෙච්ච බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒක නිසා ඔබ අප සියලු දෙනාම හික්මෙන්නේ මේ කතා කරන්නේ මේ විදියට බණ අහන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුදුරජාණන් වහන්සේ පිරු පාරමී ධර්මවල ඒ බුදුරජාණන් වහන්සේ අත්හල ඒ බුදුරජාණන් වහන්සේ පුරුදු කර අත්හැරීමේ ප්‍රතිඵලයක් හැටියට. ඒක නිසා හැම කෙනෙක්ම සතුටු වෙන්න ඕනි. මේ වගේ අවස්ථා සංසාරේ යන අපිට ඉතාමත්ම දුර්ලභව තමයි මුණ ගැහෙන්නේ. අනාගතයේ එහෙමයි මේ ලැබිච්ච ලාභයේ මේ වෙලාවිත උසස් ආකාරයෙන් හිතට ගත්තොතින් බුදු ගුණ ධම්ම ගුණ සංඝ ගුණ සිහි කරගෙනම
ජීවිතේ හැම ඇසිල්ලක්ම ගත කරන්න පුළුවන් වුණොත් විදර්ශනා මානසිකාරයත් එක්කම හැම වෙලාවකම ජීවිතය ගත වෙන්න ඉඩ හැරියොත් මැරෙන්න මොහොතකට කලින් හරි මේ ධාමයේ විනයේ පරම රසය හැම කෙනෙකුටම විඳ ගන්න පුළුවන්. අද දවසෙත් මේ පින්වත් තරුණ පිරිස සියලු දෙනාම එකතු වෙලා මහා දානයක් මහා සංඝරත්නයට පූජා කරපු අවස්ථාව හිත හිතා සතුටු වෙන්න පුළුවන් සාරාණීය පින්කමක්. ගහක් ගලක් යට හිටියත් කවදාවත් කන්න වරදින්නේ නැහැ දන් දීපු කෙනෙකුට. ඇයි හේතුවට අනුවනේ ඵලය ලැබෙන්නේ. ඒක නිසා මේක මහා දානයක් පොඩි දානයක් නෙවෙයි. හිතුවතින් බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරපු මහා සංඝගත දක්ෂිනාවක් වෙනවා. මෙහෙමයි හිතන්න ඕනි. අගාරා අනගාරාච උභෝ අඤ්ඤෝඤ්ඤ නිසිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං. ගීත විදි සියලු දෙනාම එකතු වෙලා බුදුසසුන දවසකින් හරි මේ ලෝකේ පවත්වන්නට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කරමින් සංවිධානය වෙන අතරට තිත්තන්තේ නිබ්බුතේ වාපි සමේ චිත්තේ සමම්පලං චිත්තප්පසාද හේතුම් මිසත්තා ගච්ඡanti සුග්ගතින්. හිතනවා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2557කට වැඩි කාලයක් ගත වුණා. එහෙම ගත වුණාට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි කවුරු හරි කෙනෙක් අනාගතයේ හෝ වර්තමානයේ යම් වෙලාවක මගේ ගුණ සිහි කරගෙන යම් විදියකින් යටත් පිරිසෙන් පැන් විදුරුවකින් වතුර වීදුරුවකින් මලකින් පහනකින් හරි පූජාවක් කළොත් මගේ ගුණ සිහි කරගෙන ඒක කරන නිසාම එයාට බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පූජා කිරීමෙන් යම් තාක් පිනක් රැස් වෙනවද ඒ තාක් පිනක් රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ බුද්ධ වචනේ හොඳට සිහි කරගන්න ඕනේ මේ වෙලාවේ. මේගොල්ලෝ දානේ අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒක නිසා ඒ විදියට හිතුවොතින් බුදුගුණ සිහි කරගත්තොතින් යම් පමණකින් හෝ බුදුගුණ ආවර්ජනා කරගත්තොතින් එපමණකින්ම මේ දාණය බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දුන් මහා දානයක් වෙන නිසා දැන් සියලු දෙනාම හොඳට හිත නිවාගෙන හිත තැම්පත් කරගෙන රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජයසිරි මා බෝ හාමුදුරුවෝ ඉදිරියේ දලදා හාමුදුරුවෝ ඉදිරියේ ඉන්නවා කියන අදහස හිත ඇතුලේ ඇති කරගෙන දස බලධාරී වූ චුද්දස බුද්ධ ඥාන වලින් යුක්තව මේ ලෝකේ වැඩ සිටි ඊළඟට අට්ඨාරස ආවේනික ඥාන සත්‍යත්‍ය කෙසත්‍ය බුද්ධ ඥාන වලින් යුක්තව වැඩ සිටපු අප සරණ ගිය අපට මේ මහා සැනසෙල්ල ලබා දීම වෙනුවෙන් අනන්ත ජාතිවල ඇස්තිස් මස්ලේ දන් දීපු හිතුවොත් හිතලා නිම කරන්න බැරි බුද්ධෝපි බුද්ධස්ස භණේය වන්නං කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ කිහිත කප්පෝ චිර දීගමන්තරේ නඛීත වන්නෝ තථාගතස්ස කියලා ගුණ කියපු කල්පයක් පුරා ආයුෂ් කල්පයක් බුදු කෙනෙකුගේ ගුණ කිව්වත් ඉවර කරන්න බැරි මහා ගුණ වලින් යුක්තව වැඩ සිටි ඒ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේට අපේ මේ දාණය ඒ අනන්ත බුදු ගුණ වලට කරන උපහාර පූජාවක්ම වේවා කියන අදහස ඇති කරගෙන අපි සියලු දෙනාම ගාථා සජ්ජායනා කරලා භාග්‍යවතුන් වහන්සේට දවල් දාණය පූජා කරමු. හොඳට හිත නිවා ගන්න, අඤ්ඤ විහිත වෙන්න නොදී හිත තැම්පත් කරගන්න. මේ වෙලාව බොහෝ පින් වැඩෙන වෙලාවක්. හැම කෙනෙකුගේම ජීවිතයේ අකුසල් යට වෙච්ච වෙලාවක්, කුසලයේ මතු වෙච්ච වෙලාවක්. ඒක නිසා බුදු ගුණ සිහි කරගෙන මගෙත් එක්කම ගාථා කියලා ඒ දාණය භාග්‍යවතුන් වහන්සේට පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ අච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති
සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාතු ගන්ධතේ ලප්පදිත්තේන දීපේන තම දංසිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි අධිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විදයං අකා පත්තෝ සම්බන්්‍යුතං සත්තාවං දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. හොඳයි, දැන් අපි ගාථා සජ්ජායනා කරලා භාග්‍යවතුන් වහන්සේට දවල් දානය පූජා කළා. මේ පින්වත් සියලු දෙනාම බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් පූජා කිරීමෙන් ලැබෙන ඒ සියලු ආනිසංස මේගොල්ලන්ගේ ජීවිතවලට ලැබුණා. සතුටු වෙන්න ඕනේ. හිත හිතා මේ දානමය පින්කම සම්බන්ධයෙන් අපි හැම කෙනෙකුටම තව දින ගණනයි ජීවත් වෙන්න තියෙන්නේ. මටත් එහෙමයි, පින්වතුන්ලටත් එහෙමයි. රාත්‍රී ගණන බොහොම සීමිතයි. අච්චෙන්ති කාලා, කාලය වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ, රෑ දහවල් හිතාගන්න බැරි වේගයකින් ගෙවෙන්නේ. අනුපුබ්බං වයෝ ගුණා ජහන්ති, ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන පුංචි කාලය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ගෙවි ගෙවි යනවා. ඒතම් භයං මරණේ පෙක්කමානෝ, මරණයමයි බැලූ බැලූ හැම තැනකින්ම පේන්නේ. එහෙම මරණය පෙනිපෙනී ඉන්න අප විසින් කුමක් කළ යුතුයිද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා, ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ, මේ ලෝකයට තියෙන යම් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීම ඊතා නුවණින් යුක්තව අත්හැරලා දාන එක තමයි කල යුතු විමුක්තිය අපේක්ෂාවෙන් කල යුතු එකම දේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ ලෝකයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේගේ සමීප සම්මුඛ සියලුම ශ්‍රාවක උතුමන් වහන්සේලා
ඒ ලෝකයෙන් නිදහස් වුණා, පංච උපාදානස්කන්ධයෙන් මිදුණා. එදා බුදුරජාණන් වහන්සේ ළඟට අවංකව, නිහතමානීව, නිර්හංකාරව ආපු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ළඟින් ඒ විමුක්ති සුවය ළඟා කරගත්තා. යටත් පිරිසෙන් 16න්ට පවා සමාජයේ බොහොම පහත් කොට සැලකුව අයට ඔයගොල්ලෝ අහලා තියෙනවා පුන්නා කියන 16. අනේ පිඬු සිරිතුමාටත් බැරි වුණා, විසාකා මහා උපාසිකාවටත් බැරි වුණා ජේතවනාරාමේ වස් සමාදන් වෙලා වස් පවාරණය කරපු බුදුරජාණන් වහන්සේ මහා මණ්ඩල චාරිකාවේ පිටත් වෙන්න වැඩපු වෙලාවේ නවත්ත ගන්න. ඉතින් අනේ පිඬු සිරිතුමා සිටු මාලිගාවට ඇවිල්ලා කල්පනා කර ඉන්නවා. බොහොම දුකසේ ඉන්නවා දැකලා පුන්නා කියන 16 අහනවා, "එයි සිටුතුමනි, වෙනදනම් ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දැකලා බණහලා ආපු දවස්වල බොහොම සතුටින් ඉන්නේ. ඇයි අද ওই විදිහට දුකින් ඉන්නේ?" ඊට පස්සේ කියනවා, "පුන්නා, මම භාග්‍යවතුන් වහන්සේට පුළුවන් හැම විදියකින්ම ආරාධනා කළා. මට අනුකම්පා පිණිස, සබත් නුවර වාසීන්ට අනුකම්පා පිණිස මේ වස් කාලයෙන් පස්සේ, මේ වස් පවාරණයෙන් පස්සේ වඩින්න එපා කියලා. නමුත් මගේ ආරාධනාව භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තේ නැහැ. මට ආයෙත් මාස 6-7ක් යනකම් භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසායි මම මේ දුකින් ඉන්නේ." ඊට පස්සේ මේ පුන්නාව කියනවා, "මට පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ගමන නවත්වන්න. මට පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ගමන නවත්වන්න." ඊට පස්සේ අනේ පිඬු සිරිතුමා කියනවා, "යම් විදියකින් නුඹට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේගේ ගමන නවත්වන්න, මම මේ දාසත්වයෙන් නුඹව නිදහස් කළා මගේ අම්මා කෙනෙකුට වගේ මම සලකනවා" කිව්වා. ඊට පස්සේ අනේ පිඬු සිරිතුමාගේ ඒ පොරොන්දුවත් අරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා කියලා ඒ ආරංචි වෙච්ච පාර දිගේ වේගෙන් ගිහිල්ලා බොහොම වෙහෙසිලා ගිහිල්ලා ඉදිරියට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා මේ 16ක්. ඊට පස්සේ කියනවා, "ස්වාමීනි, ඔබ වහන්සේ වඩින්න එපා." බලන්න මේ 16ක් භාග්‍යවතුන් වහන්සේ මොන තරම්නම් සත්වයන්ට අනුකම්පා කරනවද? ඊට පස්සේ මගේ ගමන නැවැත්වීමෙන් පිට ඇති ප්‍රයෝජනය මොකක්ද? එහෙම ඇහුවේ නෑ. මගේ ගමන නැවැත්තුවාට පස්සේ නුඹට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වෙලාවේ ඒ පුන්නා 16 කියනවා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ." ඒ වෙනකන් එයා යටත් පිරිසෙන් දැනගෙන කරුණ සහිත නුවණින් යුක්තව සිල් සමාදන් වෙලා හිටියෙන්නේ. තිසරණේ සහිත බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සරණ ගිහිල්ලා හිටියෙන්නේ නැහැ. ඉතින් කියනවා, "ස්වාමීනි, යම් විදියකින් ඔබ වහන්සේ යන්නේ නැතුව නැවතුනොත් මම අදම මේ මොහොතේම තිසරණ සහිත පන්සල් සමාදන් වෙලා දිවි හිමියෙන් ඒක ආරක්ෂා කරනවා" කිව්වා. භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ පුන්නාව දිහා. මුළු ලෝකයටම විහිදුවන බුදුවැස පුන්නාව දැස විහිදුවාට පස්සේ දැනුණා, පෙනුණා මේ පුන්නාව තව ටික දවසකින් ගිහි ගෙදරින් අයින් වෙලා මගේ ශාසනයේ පැවිදි වෙලා අභිඥාලාභී රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ මොහොතේම ඒ සිරිපතුල් ආයේ ඉදිරියට තබන්නේ නැතුව හරවා පෙරලා ජේතවනාරාමයට වැඩියා. ජේතවනාරාමයට වඩිනවාත් එක්කම පුන්නාවත් ඒ කියපු විදිහටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා බොහොම සතුටින් යුක්තව බුදුරජාණන් වහන්සේ සිටුවරියෙකුට නවත්තන්න බැරි වෙච්ච, සිටුවරියකට නවත්තන්න බැරි වෙච්ච මගේ වචනේ අහුවනේ බුදුරජාණන් වහන්සේ කියන සතුටින් සිටුමාලිගාවට ගිහිල්ලා පැවිදි වෙලා තමයි මම භාග්‍යවතුන් වහන්සේට ණය ගෙවන්න ඕනි කියලා පැවිදි වුණා. පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා තමයි භාග්‍යවතුන් වහන්සේ මට කරපු උපකාරයට ණය ගෙවන්න ඕනි කියලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් මම මේ කතාව කිව්වේ මේ පින්වතුන්ලත් කල්පනා කරන්න ඕනි. භාග්‍යවතුන් වහන්සේ සුමේද තාපසතුමාගේ කාලේ සංසාරයෙන් නිදහස් වෙන ඕන තරම් අවස්ථාවල් තිබුණානේ. අපි වෙනුවෙන් නේද එදා මෙදා තුර අනන්ත අප්‍රමාණ දුක් විඳින මේ සංසාරයට බැසගෙන අපි වෙනුවෙන්මයි දන් දුන්නේ, අපි වෙනුවෙන්මයි සිල් රැක්කේ, අපි වෙනුවෙන්මයි අප්‍රමාණ ජීවිත පරිත්‍යාගයෙන් මහා වනාන්තරවලට ගිහිල්ලා චිත්ත සමාධිය හුරු කළේ. අපි වෙනුවෙන්ම තමයි ඒ කරපු සම්පූර්ණ කරපු දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා සියල්ලම සම්පූර්ණ කළේ. ඒක නිසා වටිනවා පින්වතුනි මේ වෙලාවේ අපේ ජීවිතය නමුත් බුදුරජාණන් වහන්සේගේ පායුග අභියස පූජා කරන්න. පූජා කරලා මේ මොහොතේ ඉඳන් යම් වෙලාවකද මගේ මේ අවසන් සුසුම් පොද මේ කයෙන් අයින් වෙලා යන්නේ,
ඒ මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගෙන් වෙන් වෙලා මම ජීවත් වෙන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානය ගන්න හොඳම වෙලාවක් මේක. හිත ඇතුලෙන් ඇති කරගත්තොත් අදහසක්, ගැඹුරින් ඇති කරගත්තොත් අදහසක්, පින් සිතක ඇති වෙන අදහස වෙනස් වෙන්නේ නැහැ. බොහෝ කාලයක් අල්ල හිටිනවා. හරියට ගලේ කොටපු අකුරක් වගේ මේ වෙලාවේ කෙනෙකුට හිතනොත් මම මේ මොහොතේ පටන් මැරෙන මොහොත දක්වාම බුදුන්ගේ ගුණ සිහි කර වාසය කරනවා. අර ආලවක යක්ෂ සේනාධිපතිතුමා කිව්වේ ස්වාමීනි අද පටන් මෙතෙන් පටන් අජතග්ගේ බන්තේ පානුපේතං සරණං ගතෝ අහං ස්වාමීනි අද පටන් ඔබ වහන්සේ සරණ ගිය මම ඔබ වහන්සේගේ ගුණ කියා ධර්මයේ ගුණ කියා සංඝයාගේ ගුණ කියා ගාමා පුරාන් ගමින් ගමට නගරයෙන් නගරයට මම යනවා. අදටත් ඒ ආලවක සෝතාපන්න යක්ෂ සේනාධිපතිතුමා ඒ බුදුන්ගේ ගුණ ඒ යක්ෂපුරයෙන් යක්ෂපුරයට යක්ෂ නගරයට කියා යනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. බලන්න කොච්චරනම් වටිනවද සෝවාන් උතුමන් වහන්සේ කෙනෙකුගේ හිතේ බුදු ගුණ පිළිබඳව තියෙන පැහැදීම. ඒක නිසා අපි මේ ඇති කරගත්තු පැහැදීමත් යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබලා නම් ඉන්නේ වෙනස් වෙන්නේ නැහැ. එතනින් මෙහා හැම කෙනෙකුගේම හිතේ ඇතිවන මේ ප්‍රසාදයේ පැහැදීම වෙනස් වෙලා යන්න පුළුවන්. වෙනස් නොවන විදියට ඒක හිත ඇතුලේ කලපැදියම් කරගන්න නම් ඒ බුදු ගුණ පිළිබඳව හිතේ චිත්ත ප්‍රසාදිත දැඩි ලෙස ඇති කරගන්න නම් හැම කෙනෙක්ම උදේ හවස අදිෂ්ඨාන පිටුවාගෙන අවදි වෙච්ච මොහොතේ පටන් නිින්දට යන මොහොත දක්වාම මම අද දවසේ කිසිම පාපී සිතිවිල්ලකට එන්න නොදී මගේ ජීවිතයේ එකම රජුන් බුදුරජුන් පමණයි කියන සිහියෙන් දවස පටන් ගත්තොත් යටත් පිරිසෙන් ටික වෙලාවක් හරි මේ හිත මහ පුදුමාකාර විදියට නොමග යන ස්වභාවයෙන් යුක්ත නිසා ටික වෙලාවක් හරි බුදු ගුණ සිහි කර ගන්න පුළුවන්. ඒක නිසා ওই විදියට බුදු ගුණ දම් ගුණ සමි ගුණ සිහි කරගෙන මේ ජීවිතයේ තියෙන නොතිර බව තව වේල් ගණනකට දින ගණනකට මේ තියෙන ගනුදෙනුවේ නොතිර බව වෙනස් වෙලා යන බව නැවත මෙනෙහි කරමින් ඊළඟට සමතෙන් විදර්ශනාවෙන් ශක්ති පමණින් හිත සමාධිමත් කරගනිමින් සමාධිමත් සිතකින් නිහඬ නිසල සිතකින් ජීවිතයේ අතුලාන්තය දෙස බලමින් හේතුඵල ධම කර්මයේ කර්මඵලයේ අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න උත්සාහවත් වෙමින් මේ ජීවිතය ගත කරගන්න ලැබුණොත් මේ පින්වතුන්ලා ලැබපු මිනිස් ජීවිත අතර සංසාරේ මේකේ වටිනාම ජීවිතේ බවට පත් වේවි. ඒක නිසා ඒක මේගොල්ලන්ට කරන්න පුළුවන්. හැම කෙනෙකුගේම ජීවිත දෙස බැලුවාම පේනවා බොහෝ පින් රැස් කරපු අය බොහෝ පින් තියෙන ජීවිත. ඒක නිසා මේ පින පිරියලා ගන්න එපා. අපි කැමති වෙන්නේ නැහැ කිසිසේත්ම අපිට දන් දෙන, අපිට උපකාර කරන, සිවුරු පිරිකර පූජා කරන, අපි කෙරෙහි මෛත්‍රියක් තියෙන කිසිම කෙනෙක් මේ ලැබිච්ච ලාභය නැති කර ගන්නවට අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවකම යටත් පිරිසෙන් මේ පිරිස මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් සුගතියවත් ගිහිල්ලා උපදී කියලා. ඒක තමයි අපේ අපේක්ෂාව. මේ මහා සංඝරත්නයේට ඒක નિરાයාසයෙන් දැනෙනවා. අපේ කුසගින සංසිඳවන පින්වත් පිරිස කෙරෙහි ආයාසයෙන් තොරව හිත ඇතුලේ මේ මෛත්‍රිය හට ගන්නවා. ඒක නිසා අපි මේ වගේ වෙලාවක උත්සාහවත් වෙන්නේ මේ බුදු සසුනේ තියෙන වටිනාකම දුර්ලභකම, මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම දුර්ලභකම, මේ මිනිස් ජීවිතයේ බුදු සසුනේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු මුතු කැට මණික් කැට වගේ ධර්ම කාරණා ඔස්සේ පින්වතුන්ලාගේ හිතන්න පුළුවන් හැකියාව, චින්තන ධාරාව මෙහෙයවා ගත්තොත් ලැබෙන ඒ අද්විතීය ප්‍රතිඵල ගැන කියලා දෙන්න. ටික වෙලාවකින් හරි එහෙම කරුණු කියලා දුන්නාම ඔයගොල්ලෝ හිතට ගන්න ඕනේ මේක මගේ ජීවිතයට ලැබිච්ච, මගේ ජීවිතයට ඇහිච්ච, මගේ ජීවිතයේ ලබන්න පුළුවන් වටිනාම ලාභය මම ලැබුවේ. ඒ ලාභය මම නැති කරගන්නේ නැහැ. අපි කොච්චර කතා කළත් ගිහි අය හෝ වේවා, පැවිද්දන් හෝ වේවා, හෘදයාංගින් මේ කටයුත්තේ යෙදෙද්දී සසර දුකින් නිදහස් වෙන්න වීර්යය වඩද්දී හිතේ ස්වභාවය හොඳට වැටහෙනවා. මහා පුදුමාකාර වංචනිකයි. එක සැරයක් එක මොහොතක් බුදු ගුණයකින් සතුට වුණොත් 100,000 වාරයක් කාම සංඥාවලින් මේ හිත සතුට වෙනවා. එක වාරයක් දෙවාරයක් ධර්ම සංඥාවකින් විදර්ශනා මනසිකාරයකින් සතුට වුණොත් 100,000 වාරයක් ද්වේෂයෙන් මෝහයෙන් මේ සිත සතුට වෙනවා. හරි පුදුම විදිහට වංචනිකයි. ඒ සිතට අපි බැඳිලා ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි තරම් එරිලා ඉන්නේ. සූදු දසන් දකින්න හරි අමාරුයි. සුනිකුණම් ඊ타ත්ම සියුම්
හැබැයි ඒ සිත චිත්තං රක්ඛේත මේ ධාවේ නුවණ තියෙන මේ පින්වතුන්ලා රැකගත්තොත් කොහොම හරි චිත්තං දන්තං සුඛාවහං ඔයගොල්ලන්ට සැබවින්ම සැපයක් ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම හිත පිරිසිදු කරන්න ඕනේ. හිතේ තියෙන ඒ කුසල ශක්තිය මතු කර ගන්නට ඕන. ඒ කුසල පාක්ෂික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන හොඳ අවධානයකින් සිහියකින් නුවණකින් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට නම් මහා බෝසතාණන් වහන්සේට නම් මේ මහා බෝසත් චරිතයේ තියෙන ඒ ආශ්චර්ය නිසාම ඉන්ද්‍රිය ධර්මතා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වෙනස් නොවන මට්ටමින් පිළිටනම අපි සෝවාන් වෙලා නැත්නම් අපේ ඒවා වෙනස් වෙලා යනවා. ඒවා වෙනස් වුණොතින් වෙනස් වෙන්නේ නිවන් මඟ. ඒක නිසා ශ්‍රද්ධාව ධනයක් කොට රැකිය යුතු ආර්ය ධර්මයක්. සීලයත් එහෙමයි, ධර්මඥානයත් එහෙමයි. ඕගොල්ලන්ගේ හිතේ තියෙන සති සමාධියත් එහෙමයි. මේ හැම එකක්ම රැක ගන්න ඕනි හරියට රත්තරන් කැන්ඩි එක දාලා තියෙන සිංහ තෙල් වගේ. ඉතින් ඒක නිසා මේ විදිහට රැකගත්තු කුසල ධර්මතා තමයි බෝසත් කෙනෙක් හැටියට බුදු කෙනෙක් නිර්මාණය කළේ. ඊළඟට පසේ බුදු කෙනෙක් මහරහතන් වහන්සේ කෙනෙක් වුණේ. ඒක නිසා අපේ හිතේ කොච්චර අදහසක් තිබුණත් මේ ජීවිතයේ සසරින් නිදහස් වෙනවා කියලා ඒ අදහස සාර්ථක වෙන්නේ නැහැ. මේ මොහොතේ අපේ තියෙන සියලුම ශක්තිය ධර්ම අවබෝධය වෙනුවෙන් යොමු කළේ නැත්නම් සමහර විට ධර්ම අවබෝධ කරගන්න ධර්මයේ ජීවිතේම මම සසරෙන් නිදහස් වෙන්න ඕනේ කියලා වැඩ පටන් ගත්ත කෙනෙකුගේ ආයු සංස්කාර බලාපොරොත්තු වෙච්ච තරමින් දීර්ඝ නොවි අඩු වෙලා යන්න පුළුවන්. නොසිතූ නොපැතූ ආකාරයේ බොහොම අස්ථාවර තත්වයන් ජීවිතයට මතුවෙන්න පුළුවන්. ඉච්ඡා භංගත්වයන් නිසාම මහා විශාල දුකක් ඇති වෙන්න පුළුවන්. කොහොම දුකක් කොහොම පීඩාවක් ආවත් මේ ජීවිතයේ සසරෙන් නිදහස් වෙනවා මම කියන දැඩි අධිෂ්ඨානය තියෙන කෙනෙකුට ඒ එකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා අපේ ජීවිතයේ ප්‍රශ්න හැටියට මෙතෙක් කල හඳුනාගත්තු මෙතෙක් කල ඉදිරිපත් වෙච්ච සියලු දේවල් සැබවින්ම ප්‍රශ්න නෙමෙයි. මේ ජීවිතය ආහවර කළා මැරෙන්න සිද්ධ වුණාට පස්සේ අපි තනියම බත් කාලා තිරිසන් ලෝකෙ ගිහිලා තනකොළ කන්න වෙනකොට මේ ඊළඟට මේ ජීවිතයේ රස බොජුන් අනුභව කරපුවා අපට අපේම සෙමසොටු අනුභව කරන්න වෙනකොට වැසිකිලි වලේ උපදින්න වෙනකොට එහෙම ප්‍රශ්නයක් අපේ ජීවිතයේ ඇතුලේ නොපෙනී නොදැනී ක්‍රියාත්මක වෙනවා නම් බැලුව බැලමට එහෙනම් මේ වර්තමානයේ අපි දකින හඳුනාගත්තු ප්‍රශ්න එකක්වත් සැබෑ ප්‍රශ්න නෙවෙයි. ඒක නිසා සැබෑ ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතන දින ගණනකින් අවසන් වෙන, පැය ගණනකින්, තත්පර ගණනකින් අවසන් වෙන ඕගොල්ලන්ගේ මගේ මේ ජීවිතයේ අන්නේ සැබෑ ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳ ගන්න බැරුව මේ ජීවිතය අහවර වෙලා ගියොත් ඒක නම් සතුටුදායක අවසානයක් නෙවෙයි. ඒක නිසා මේ ජීවිතයේ අවසානයේ අපි කාගේවත් සැබවින්ම අවංකව හෘදයාංගමව ගත්තොත් මරණයට කිසිම කෙනෙක් කැමති නැති නිසා සතුටක් නෑ මැරෙන්න. තව දවසකින් හරි ජීවත් වෙන තමයි හැම කෙනෙක්ම කැමති වෙන්නේ. අකමැත්තෙන් නමුත් ජීවිතය අත්හරින වෙලාවට එනකොට කරපු කියපු දේවල් හරියට පේලියට මැවිලා පේනකොට හිතේ තියෙන අකුසල ස්වභාවයන් නිසා අකුසල ආරම්මණයක සිට එල්ලුනොතින් ලේසි නැති වෙනවා. එකෙන් හිත නිදහස් කරගන්න අදම පුරුදු වෙන්න, දැම්මම පුරුදු කරන්න. අදම හිත නිදහස් කරන්න අකුසල ධර්ම වලින්, හිත පිරිසුදු කරන්න කුසල ධර්ම හිතේ රෝපණය කරන්න. අඩුවෙන් වැඩිලා තියෙන සතිය, අඩුවෙන් වැඩිලා තියෙන සද්ධා විරිය වැඩියෙන් දියුණු කරගන්න අවශ්‍ය කරන සියලුම ආකාරයෙන් ගුණධර්ම දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම ආකාරයෙන් මේ පින්වත් පිරිසගේ සියලු ශක්තියින් ඒ වෙනුවෙන් යෙදුවොතින් ඒක නිසා අද දවසේම වැඩි දවසක් යන්න කලින් ඒ කාරණේ ඉෂ්ට කරන්න ඕනේ කියන අදහස ඇති වුණොතින් මේගොල්ලන්ට මැරෙන වෙලාවේ සතුටින් ජීවිතය අවසන් කරන්න පුළුවන්. මේ අපි ආශිර්වාද කරනවා මහා සංඝරත්නයේ හැටියට. ඕගොල්ලන්ගේ මේ ආරම්භය, ඕගොල්ලන්ගේ මේ උත්සාහය, ඕගොල්ලන්ගේ මේ වීරිය, ඕගොල්ලන්ගේ මේ කැපකිරීම, ඕගොල්ලන්ගේ මේ පින්වත් ජීවිත තුලින් ලැබෙච්ච මේ ධර්මමය ආභාසය, ඒ උත්තමාර්ථයේ මේ ජීවිතේම ළඟා කරගන්නට මහා බෝසතාණන් වහන්සේ අපි වෙනුවෙන් පාරමී ධර්ම සම්පූර්ණ කළ අපිට පෙන්වා වදාළ ඒ විමුක්ති මාර්ගය, නිවන් මාර්ගය, විසුද්ධි මාර්ගය මේ ජීවිතයේ ආගන්නට පරිපූර්ණ වශයෙන් ගමන් කරලා අවසන් කරගන්නට මේ පින්වත් සියලු දෙනාටම මේ දානමය පින්කමට අතහිත දීපු, උදව් උපකාර කරපු, වචන මාත්‍රයකින් හරි සහ සම්බන්ධ වෙලා මේකට උපකාර කරපු සියලු දෙනාටම ඒ උතුම් අර්ථලාභය, ධර්මලාභය වැඩි දවසක් යන්න කලින් මේ ජීවිතය තුලදීම ලබා ගන්න මේ මහා දානමය පින්කම උතුම් පාරමී කුසලයක් බවටම පත් වේවා කියලා අපි මහා සංඝරත්නය වෙනුවෙන් මේ පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරනවා. දැන් මේ සියලු දෙනාම ඊ හවස් කාලයේ මේ ආරණ්‍ය සේනාසනයට ආවේ බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම දුර බැහැරක ඉඳන් ළඟපාත ඉඳන් ආපුවයත්
හැම කෙනෙක්ම එකතු වෙලා මේ දානේ තාමත්ම ලස්සනට ඕනෑකමින් යුක්තව බොහොම සංවරව බොහොම මෛත්‍රියෙන් යුක්තව හැම පැත්තෙන්ම අඩු නොවන ආකාරයෙන් මේ පින්කම සිද්ධ කළා. ඒක නිසා දැන් මේ පින්කමේ රැස් වෙච්ච මහා පින සිත් පුරාවටම රැස් වෙච්ච පින අපේ යුතුයකමක් තියෙනවා. අපි සැබෑම කල්යාණ මිත්‍රයන් නම් අපේ නමින් මිය පරලෝකීය අම්මා තාත්තලා ඉන්න පුළුවන්, ඥාතීන් ඉන්න පුළුවන්, වැඩිහිටියන් ඉන්න පුළුවන්. මේ ජීවිතේ අපිත් එකට ඉඳලා මැරිච්ච අය ඉන්න පුළුවන්. පෙර ජීවිතවල අනන්ත සංසාරේ අපෙන් පින් බලාපොරොත්තු වෙච්ච අප්‍රමාණ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාම මේ වෙලාවේ කල්යාණ මිත්‍රත්වයෙන් අපි සිහි කරන්න ඕනි. සිහි කරන්නට ඕන. සිහි කරලා අපි කරපු පින් ඒගොල්ලන්ට අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රතුමා සතරවරම් දෙව්රාජවරු ප්‍රධාන සියලු දෙවියෝ මේ පින් දකීවා. මේ පින් දැකලා සියතින් කරගත්තා වගේ මේ පින් අනුමෝදන් වේවා කියන අදහසක් හිතේ ඇති කරගන්න. එහෙම හිතේ ඇති කරගෙන අපි කාථා සජ්ජායනා කරලා දෙවියන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ පින්වත් සියලු දෙනාම අද බලාපොරොත්තු වෙන්නේ මේ මහා දාන පින්කම් සිද්ධ කරලා සම්බුදු සසුන සුරකින්න පින් කැමති සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. දැන් අපි මේ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කළා. අප දහම් මඟට යොමු කළ ගුරු දේවෝත්තම නාවුවේදී ඒ ලොකු ස්වාමීන් වහන්සේට ඊළඟට දනන් කන්දේ ධම්මරතන මහා ස්වාමීන් වහන්සේට තේලවල විමලානන්ද මහා ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේගොල්ලන්ට මේ ජීවිත කාලය තුළ එක බණ පදයකින් හරි අනුශාසනා කරපු යම් තාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් දැකීමෙන් හෝ ඕගොල්ලන්ගේ හිතේ කුසල සිතක් ඇති කරලා දෙන්නේ ස්වාමීන් වහන්සේලා වෙහෙසුනා නම් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා පන්සලේද ආරණ්‍යද කියලා ભેදයක් නෑ අපට. ඒ සියලුම දෙනා අපි සිහි කරනවා බොහෝම මෛත්‍රියෙන්. ඉතින් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා ලංකාවේ වැඩ වෙසෙන විදේශගත වෙලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන සිල් ගුණ දිවිහිමියෙන් ආරක්ෂා කරන ඒක පළවෙනි සහ අවසාන කොන්දේසිය. එහෙම වුණොත් විතරයි භික්ෂුවක් වෙන්නේ සිල් ගුණ රකින සියලුම මේ ස්වාමීන් වහන්සේලාට අපේ මේ මහා දානමය පුණ්‍ය කර්මය නිසා රැස් වෙච්ච මේ අප්‍රමාණ ධර්ම ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. ඒ ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වන ආකාරයෙන් ඉතාමත්ම ඉක්මනින් සංසාර දුකෙන් නිදහස් වීමටම අපේ මේ දානමය පින්කමේ සියලු දෙනාට උපකාර වේවා අනුමෝදන් වේවා කියන අපි පින් අනුමෝදන් කරමු. ඊළඟට දැන් අද මේ දානමය පින්කමට මඟ පෙන්නපු ඒ පින්වත් කෝසල මල්ලි ප්‍රධාන මේ පින්කමේ සංවිධානයේ කටයුතු කරපු සියලුම කල්යාණ මිත්‍රතුන් මේ යාළුවෝ හිලියන් ඇතුළු මේ සියලු දෙනාට ආශිර්වාද කරන්න. ඉතින් ඒක නිසා දැන් අපි මේ කටයුතු සියල්ලක්ම දානමය පින්කම අවසන් වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. සැබෑම ආශිර්වාදය මේ පින්වත් සියලු දෙනාටම ලැබුණා. තිරුවන්ගේ ආශිර්වාදය තරම් බලවත් ආශිර්වාදයක් ලෝකෙ වෙන නැහැ. ඒක නිසා මේ සියලු දෙනාටම මේ තරුණ පිරිසට සහ සම්බන්ධ වෙච්ච ගෙවල් දොරවල් වල ඉඳගෙන අපේත දීපු සෑම සියලු දෙනාටම තෙරුවන් වහන්සේලාගේ අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිරූ පාරමී ගුණ බලයෙන් අතීතයේ ලෝකෙට පහළ වෙච්ච බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන අප්‍රමාණ ආනුභාව බලයෙන් ඒ වගේම ස්වර්ණමාලි මහා සෑ සමිඳුගේ ආනුභාව බලයෙන් ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ ආනුභාවයෙන් දලදා හාමුදුරුවන්ගේ දසදිසාවේ වැඩ ඉන්න අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික ධාතුන් වහන්සේලාගේ අප්‍රමාණ ආනුභාව බලයෙන් මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න පින්වතුන්ලාගේ දානි වළඳලා
පැවිදි ජීවිතයේ ගුණධර්ම දියුණු කරන මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සිල් ගුණානුභාව බලයෙන් මෙකී නොකී මේ බුද්ධ ශාසනයේ පවතින අප්‍රමාණ ධර්ම ශක්තිය බලයෙන් මේ පින්වත් සියලුම දෙනාට නිදුක් සුව සැලසේවා නිරෝගී සුව සැලසේවා යන්නේන ගමනි බිමනි මඟ තොටේවත් පිටි ආරක්ෂාව සැලසේවා ඕගොල්ලන් ජීවත් වීම උදෙසා කරන සියලුම රැකී ආරක්ෂා කටයුතු මේ අප්‍රමාණ ධර්ම ශක්තියේ බලයෙන් සාර්ථක වේවා ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන එන්න තියෙන අකුසල කර්ම විපාක මේ උතුම් ප්‍රයෝග සම්පත්තියේ බලයෙන් මර්ධනය වේවා දුරු වේවා මේ සියලු දෙනාගේ ජීවිත පිනෙන් පිරියේවා මරණ මොහොත දක්වාම සිතට අකුසලයක්වත් එන්න නොදී රැක ගන්න ලැබේවා මේ ජීවිතයේදීම සමත විදර්ශනා භාවනා ගුණ දියුණු කරගන්න මේ උතුම් පින්කම් මේ උතුම් ධර්ම ශක්තිය ඒකාන්තයෙන් පාරමී ධර්ම බවටම පත් වේවා මේ ජීවිතේ බැරි වුණොත් අපේ අඩුවක් නිසා සසර දුකෙන් නිදහස් වෙන්න මරණින් මත්තේ දුගතියක උපදින්නේ නැතුව සුගතියක ඉපදිලා ඊ타ත්ම ඉක්මනින් මේ භයානක සංසාරයෙන් නිදහස් වීම පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලුම ධර්ම ශක්තිය සියලු දෙනාට සෙවණැල්ලක්සේ උපකාර වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් පින්වතුන්ට ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවච්ඡන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පටායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සාධුවන්මෝ තබ්බං කමාන කරතබ්බං සෝපත්වානේ